වඩා යම්කිසි ආත්මභාවයක මරණය සුත වීම පහළ වීම මේ ජීවිතයේ අත්හැරීම ස්කන්ධයන්ගේ නිදීම ඕපපාදික සත්වයන්ගේ අනුධානය ආදී වශයෙන් අපි කියනවා ඒ සත්‍යය මරණයට පත් වුණා. මේ දේශනාව ආරම්භ කරන්නේ ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඉපදීම නිසා ලැබෙන මහා දුක් රැසෙන් බුදුහාමුදුරුවෝ ආරම්භ කළා. සත්‍යයට ප්‍රතිසන්දියක් නැත්නම් ජරාවක් වෙනවද, ව්‍යාධියක් වෙනවද, මරණය වෙනවද, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ කිසිවක් නෑ. එහෙමනම් මේ ඉපදීම කියන්නේ ප්‍රතිසන්දියෙන් අපට ලැබෙන මේ නව භවය ඒ පත්‍ය නිසාමයි අද අපි යම් විදින දුකක් විඳිනවා නම් විඳින්නේ දෙවියන් නිසා, බ්‍රහ්මයන් නිසා, ඒසරයන් නිසා, මායයන් නිසා. किसी के लिए संबंध नहीं। परम उत्तर उतो श्रेष्ठ देशनाव गुरु भाव देशना ओप आद जरा मरण शोक परिदेव दुख दोमनस उपायासयन्नि लबावट वाटवेला मुक्तिला मेदिवेला मे महा दुका विदिनवरं विदिन्ने ඔබ ඉපදීමේ නැති කල නිසා ඉපදීමේ නැති නොකල නිසා අද අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේමයි මාර්ගයේ හේතුව. මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් ලබන්න වෙන හේතුවක් එකම හේතුවේ පටිච්චසමුප්පාදයට අනුව ඔබ මේ මනුෂ්‍ය ආත්මභාවයේ ලබාගත් මේ උප්පත්තියයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා වදාළා කතමාර දික්ඛේ ජාති කුවද්ද මහණෙනි ඉපදීම කියලා මේ ජාතිය කියලා හඳුන්වනවා. याते संते संसत्तानं धर्मिकांति साधनिकाये जाति संज्ञा दुक्खांति इब्बंति आयतनानं पडिलाभो आदि वशेन भागवතුන් වහන්සේ වදාළා යම් තැනක මේ ලෝකයේ ප්‍රතිසන්දියක් තිබෙනවා. කොහෙද? මනුෂ්‍ය ලෝකේ, දෙව්ලොව, බඹලොව, තිරිසන්, ප්‍රේත, නිරිසන්, අසුර ආදී කාම රූප රූපය කියන භවත්‍රය තුළම යම් කිසි උපතක් පහළ වීමක් ප්‍රතිසන්දියක් ඒ වගේ ආයතනාදී චක්කායතන සෝතායතන ඝානායතන ආදී ආයතනයන්ගේ පහළ වීමක් වෙනවා. ස්කන්ධයන් පහළ වීමක් තිබෙනවාද? සත්‍යයේ උප්පත්තිය කර්ම භවයේ හට ගැනීමක් සිද්ධ වෙනවා. ආදී වශයෙන් උපතේ කියන්නේ ජාතිය කියන්නේ මොකක්ද කියලා පටිච්චසමුප්පාදයේදී භාගතුන් වහන්සේ දේශනා කළා. දැන් උප්පත්තියට හේතු වෙන කුමක්ද? දැන් බොහෝ ආගම්වල දෙවියන් වහන්සේ මෙවුවා. මහා බ්‍රහ්මයා විසින් මෙවුවා. ඒසරයා විසින් මෙවුවා. මේ මෙවීම තමයි
ජාති. කාම භවය. කාම සැප විඳින සත්වයෝ වාසස්ථානයකට ස්ථානය. ඒ වාසස්ථානයකට ස්ථානය අපේ උත්පත්තියට කොහොමද ජාතිය කියන මේ ප්‍රතිසන්දිය ලබා දෙන්නේ? කාම භවය අල්ලාගත්තොත් කාම භවය අල්ලාගෙන සංස්කාරයන් ඉපදෙව්වොත් රූප භවය අල්ලාගෙන සංස්කාරයන් ඉපදෙව්වොත් අරූප භවය අල්ලාගෙන සංස්කාරයන් උතන මෙන්න මේ ආකාරයට තමයි ප්‍රතිසන්දිය වෙන්නේ. අපි සිද්ධ කරන්නා වූ කුසලය අකුසලය කොට කාම භවයටම සම්බන්ධයි. රූප භවයට සම්බන්ධද? කාමාවචර කුසල, රූපාවචර කුසල, අරූපාවචර කුසල, ලෝකෝත්තර කුසල. කාමාවචර අකුසල, රූපාවචර අකුසල තියෙනවා. අරූපාවචර අකුසල තියෙනවා. නැහැ. අකුසල කරන අය හැසිරෙන්නේ කොහෙද නේද? කාම භවයේ තමයි අකුසල කරන අය හැසිරෙන්නේ. දුකයි. අපි එහෙමනම් කාම භවයේ ඇලුවොත් එයා කාම භෝගයට අවශ්‍ය සංස්කාරයක් උපදවල නැහැ. එතකොට අපි දන්නවා අකුසල සංස්කාරයන් තුලින් අනිවාර්යයෙන්ම සංසාරේ හදනවා. හදනවද? සංසාරේ හදනවා. කුසල සංස්කාරයන් වලින් සංසාරේ හදනවද? ඒ කියන්නේ සංසාරේ ප්‍රතිභාවල ප්‍රතිසන්දිය ලබනවා. ඔන්නෝය කාරණේ නිසා තමයි සමහර දෙනා කුසලය අකුසලයක් වශයෙන් දකින්නේ. හැබැයි මෙතන සිද්ධ වෙන්නේ සංසාර ගමනට අවශ්‍ය ප්‍රත්‍ය ලැබීම. සංසාර ගමනට ඕන කරන ප්‍රත්‍ය ලැබීම. ඊළඟට රූපාවචර प्रथम अध्याय, द्वितीय अध्याय, तृतीय अध्याय, चतुर्थ अध्याय. මේ පංචම අධ්‍යායයේ දක්වා උපදවා ගන්න ධ්‍යාන කුසල සාසිතේ මේවා සංසාර ගමන හදනවද නැද්ද? සංසාරය හදන නිර්වාණ අවබෝධයට අවශ්‍ය ප්‍රත්‍ය එතන තියෙනවද? සංසාරයට අවශ්‍ය ප්‍රත්‍ය එතන තියෙනවද? සංසාරයට අවශ්‍ය ප්‍රත්‍ය ධ්‍යාන ලබාගෙන අභිඥා උපදවන සෑස ඉද්ධිවිද ප්‍රාතිහාර්ය දැකීමේ සිද්ධ කිරීමේ හැකියාව අනුන්ගේ සිද්ධ දැකීමේ කියවීමේ හැකියාව දෙවියන් බබුන් දැකීමේ ශාස්ත්‍රීය ඥාන සත්‍යයේ චුතු උත්පත්ති දැකීමේ ඥාන දිව්‍ය සෝතා ඥාන වගේ මේ වගේ උසස් ඥානයන් උපදවන ඥාන අධිඥා කියලා අපි කියන්නේ. නිවනට අවශ්‍ය ප්‍රත්‍ය මෙතන තියෙනවා. සංසාරයට අවශ්‍ය ප්‍රත්‍යද තියෙනවා. प्रथम अध्याये ध्यान उपम लब्ध्वा एवागेव महा अभिज्ञा ज्ञान लभाගෙන ඉදිරියට ප්‍රාතිහාර්ය පෑවා. නිවනට අවශ්‍ය ප්‍රත්‍යද මොකක්ද කියන්නේ? සසරට අවශ්‍ය ප්‍රත්‍යය. ඒක කුසලයක් දෙහිම නම් අකුසලයක්. අකුසලයක්. එහෙනම් මේක සසර පැවැත්මට අවශ්‍ය කරන ප්‍රත්‍ය තමයි එතනින් උපදින්නේ.
අරූපාවචර ධ්‍යාන උපදවන ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නීව සාඥ නාසඤ්ඤායතන ධ්‍යාන අරූපාවචර ධ්‍යාන මේක නිවැරදිද එහෙනම් සාසනද සාසන යොමුගත් එක බොහොම හොඳයි බලන්න දෙවිදක් හාමුදුරු පැවිදි වෙලා ඉඳගෙන ධ්‍යානෙ කෙරෙව්වා ඉද්ධි විදය ඥානයන් වාගේ ප්‍රාතිහාර පාලට අවශ්‍ය ශක්තිය උපදවා ගත්තා. ඉවත් දැක්කද? සෝවාන් වුණාද? අද මොකද වෙන්නේ? අවේචි මහා නරකාදී මේ සංසාරේ යන බොහෝ දෙනා පිටුනේ කාමාවචර කුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් ඉපදීම තුළින් කාම භවයේ රූප භවයේ අරූප භවයේ ප්‍රතිසන්දේ ලබනවා. හැබැයි නිවන් මාර්ග නෙවෙයි. නිවන් මාර්ග නෙවෙයි. නිවන කියන්නේ සතිපට්ඨානය. එහෙමනම් එතනදී අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන ත්‍රිලක්ෂණයට හැරෙන්න ඒ ත්‍රිලක්ෂණයට යොමු වුණාම එතන ඒ තුලින් තමයි ලෝකෝත්තර කුසල උපදින්නේ. හැබැයි අර ඥාන අවිද්‍යා දේවල් යම්කිසි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාම ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අනුව පිළිවෙලින් මේ මගේ ගිහිල්ලා එයාට පුළුවනි මහා රහතන් වහන්සේ නමක් මන්න ධ්‍යාන අවිද්‍යා ආදී පරිපූර්ණ ශ්‍රේෂ්ඨ අරිහත් භාවයෙන් පත්. උගුණ ජාතිය සිද්ධ වෙන්නේ අපි භවය උපදවාගත්ත නිසා. කාම භවය උපදවා ගන්නවා, රූප භවය උපදවා ගන්නවා, අරූප භවය උපදවා ගන්නවා. කතමුච දෙක්කේ භව භවය කියලා කියන්නේ කුමක්ද? කාම භවය, රූප භවය, අරූප භවය. දැන් භවය අල්ලගන්නේ මොන හේතුව නිසාද? භවය අල්ලගන්නේ උපාදානයි. පාදානමච්ඡය භවෝනි. යම්තරක් අල්ලගත්තේ නැත්නම් එතන යා උපදිනවා. මේ වෙනතොල්ලාට යන අවස්ථාව බලන්න අවසාන චුති චිත්ත සිතේන අවස්ථාව මරණය සුත වෙලාය භවය අත්හැරි මේ භවය අත්හැරින අවස්ථාවේ ඉහළ ඥාන උපදවාගත්ත කෙනාගේ සිත ඥාන සිතේ පැවතුණු ඥානයේ පිරිහෙන්නේ නැතුව සිටියොත් එයාගේ අරූපාවචර මමලු උපාදානයේ ඒ තමන්ගේ සිද්ධ කරගත්ත අරූපාවචර උසාර සිත් ඊට පස්සේ ඉපානිසිතක් වශයෙන් ඊළඟට පහළ වෙනවා එතන ප්‍රතිසන්දි. प्रथम अध्याय द्वितीय अध्याय तृतीय चतुर्थ अध्याय उपदवागत तेन तीन महागत महाव्रत
सामान्य पंचकाम संपन्न विधिने वितर राग द्वेष मोहाय ගැටි ජීවත් වෙන අයට වඩා සිත දියුණු කරගෙන උසස්ව මානසික සිද්ධියක නීවරණ දුරු කරගෙන ජීවත් වෙන්න. එයාට එහෙමනම් අවසන් සිත වශයෙන් ලැබෙන්නේ ප්‍රථම ධ්‍යාන लाभी योग्याट प्रथम अध्याय द्वितीय अध्याय लाभी योग्याट तृतीय अध्याय तृतीय चतुर्थ अध्याय लाभी योग्याट तमानी एक बुधवार इहर कुशल सिद्ध कामावचर कुशल वड़ा रूपावचर कुशल महागढ़ श्रेष्ठ एवं यारे कुशल सिद्ध तमाई लगते विपाक सिद्ध पसे नेला ඊළඟ ප්‍රතිසාරී ලබනවා. මෙතන උපාදානයක් නැද්ද? තියෙනවා. දැන් කාමාවචර තත්ත්වයේ ඉඳගෙන ගරු කුසලයක් මුල් කරගෙන ගරු අකුසලයක් මුල් කරගෙන ඒ උපාදානය කරගෙන කාමෝ කියන්නේ උපාදාන කුසලයක් මුදවාගත්ත කෙනෙක් ඒ උපාදානය කරගෙන උපාදාන ප්‍රතිසංහිතා අනුපාදාන කුසලයක් උපාදානය කරගත්ත කෙනෙක් उपादान करके कहते हैं प्रतिसाद दिया साथे ने उधर ने आपने रखते हैं कि हमें परिसंपाद देते मैं उकारे केसर है वहां ब्राह्मणे लोग ने मिन्ने पुरके गट गई इधर गिरी सिद्धगढ़ त्याग यम तेरे को उपादान थे वाले तेरे भिन्न भिन्न बावे हैं हटना इलाके मुद्राजान वाहन से देशना के लिए बामने ने कुमार धन हाल किया मुड़ा किया कुहे देवी तन्ना हटगा रूप तन्ना गिरो शब्द तन्ना गिरो गंध तन्ना गिरो रस तन्ना उट्टाव संज्ञा स्पर्श नाम उपदी में त्याग ए हायत तीनों ये त्याग वाली तन्नाव उपदी इपदन तेरे इपदन दे रस करगाने एकत्व करगाने वार्तने करगाने नैवतन वितरण करगाने नैवतन में तन्नाव बलवत करगाने उपादान करगाने कौन है ऐसा दाय को ना रूप पहना ऐसा दाय को बाहर रूपया दाय को तमांगे शरीर पीडलाति ने चाक्षु प्रसादय इट कहते हैं के वर्ण रूपया पीडलाति ने सोत प्रसादय इट कहते हैं के शब्द रूप මේ එකතු වීමෙන් හටගන්න ස්වභාවයේ යැලීම තණ්හාව හටගන්නේ කොහොමද? රස විඳින්නේ.
රස විඳින්න ගියාම ඒ රූපේ ඇලෙනවා. එතන දෙවියන් බ්‍රහ්මයේ ස්වරයක් සිටිනවා. අපිට ආසාව ඇතිවීමට දෙවියන් සම්බන්ධද? ඒ ස්වරය සම්බන්ධද? බ්‍රහ්මයා සම්බන්ධද? කවුරුත් බලන්න එක පිරිසුදු වටිනා දේශනා. සංසාරේ අනන්නම තමයි මේ ආයතන ආගේ ශරීරේ පිහිටලා තියෙන්නේ. ඉතින් අපි හදනවා සංසාරේ. තණ්හාව උපදවා ගන්න බුදුහාමුදුරුවෝ තණ්හාව බෙදලා කියනවා. මොකද්ද මානෙගේ තණ්හාව කියන්නේ? රූප තණ්හා, සබ්බ තණ්හා, රස තණ්හා, ගන්ධ තණ්හා, ස්පර්ශ තණ්හා, ධර්ම තණ්හා. මේ වා තමයි අපි ඊළඟට ඉගෙනින් තියෙන එකට උපාදානය කරගන්න. තණ්හා පත්‍ය උපාදාන. පල්‍යා අනිත්‍යයට එනකොට මේ උපාදානය කරගන්නේ අපි ඔය චක්කු සෝත කාය දුර්වා කාය මන කියන මේව ඇවිදින් යන්ත්‍රයක් ස්පර්ශ වෙන තුරු තණ්හාව උපදිනවා. ඇත්තට කියනවා රූප හටගන්නෙත් නැහැ. ශබ්ද හටගන්නෙත් නැහැ. ගන්ධ හටගන්නෙත් නැහැ. මේ අරමුණු හටගන්නේ නැත්තම් තණ්හාව ඇති වෙනවා. රස තෘෂ්ණාව ඇතිවෙන්න අපි මේ වාඩි වෙලා ඉන්නවා. රස තෘෂ්ණාව ඇති නිවි ආහාරයක් අනුභවය කරන රස තෘෂ්ණාව ඇති වෙනවා. මේ දිව්වා ප්‍රසාදේ ගෑවෙනවා. ගෑවිච්ච ගමන් පැණි රසය දැනෙනවා. තිත රසය දැනෙනවා. ලැබුණු රසය දැනෙනවා. කිරි රසය දැනෙනවා. කර්කශ රසය දැනෙනවා. ලුණු රසය දැනෙනවා. හැපෙනවා. ගෑවිච්ච ගමන්ම රූප පහළ. එතන දෙවියන් කේසරය ග්‍රාමී මාරේ කිනවද? බහුකාරේ කිනවද? එතන නැහැ. මේ ශරීරය පිළිගලා කියන්නේ ප්‍රසාද වස්තුවේ නැත්නම් ආයතන වලින් ඇතුළත ආයසා සමග බැඳී එක්වීම. ඒ එක්වීමේ බැඳීම රස තෘෂ්ණාවෙන් ප්‍රත්‍යක්ෂා කරන මේ ආහාරේ පඨවි ආපෝ තේජෝ වායු ධාතු මානසිකාරේ ආහාර ගන්න. මගේ ශරීරයේ වර්ධනය කරන්න පුරවන්න සතුට වෙන්න නොවේ, රස විඳින්න නොවේ, පවත්වා ගන්න මම ආහාර ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වේදනා පත්‍ය තණ්හා. උරු වේදනාව කියන්නේ මොකද්ද? නිදීම. මොනවා නිදීම කියනවද? චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, භාව සංපස්සජා වේදනා, ජීවා සංපස්සජා වේදනා. මේ ආයතන හය තුනම ඒ නාමයෙන් වේදනා හටගන්නවා.
හැබැයි ඒ සියලු වේදනා මනෝ විඥානයට යනකොට එක වේදනාවක්. ඇසමු කරගෙන පාලෝ චිත්තයේ පුරාම තියෙන වේදනාව චක්කු සම්පස්සදා වේදනාව. සෝතය මුල් කරගෙන අටගත් ඒ චිත්ත වේදේ පුරාම තියෙන වේදනාව අන්තිමේදී හඳුන්වන්නේ සෝත සම්පස්සදා වේදනාව. හැබැයි වේදනාව අපිට සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් මේ හමු වෙන ස්පර්ශයෙන් උපදින රූපය තෘෂ්ණාව වශයෙන් අල්ලාගන්නේ මොන හේතුව නිසා? වේදනාව නිසා. වේදනාව නිසා. මට සුවය, මට සැපය. මේ රූපේ දකින්න මට සැපය. තමන් ආස්වාදයක් විඳින්න. රූපේ සැප වේදනාවක් විඳින්න. සබ්දේ සැප වේදනාවක් ආස්වාදයක් ලැබුවා. ගන්ධ රූපේ ආස්වාදයක් ලැබුවා. ඒ විදීම තමයි වේදනාව කියලා කියන්නේ. අපි වේදනාවක් දුක් වේදනාව වශයෙන් හැඳින්වෙන්නේ සැප වේදනාවක් වශයෙන් හැඳින්වෙන්නේ දුක් වේදනාවේ යථාර්ථය දැකලා නිත්‍ය දැකලා සැප වේදනා දුක් සැප උපේක්ඛාවේ ත්‍රිවිධ වේදනාවන් අනිත්‍යයි දුක්ඛයි ආදී වශයෙන් විමසෙන්නේ. තමන් තෘෂ්ණාව උපදවන්නේ නැත්නම් ඊළඟට කියනවා තණ්හාවට කියන්නේ උරු වේදනාපච්චය තණ්හා. ඔබ තෘෂ්ණාවේ ඉපදෙන්නේ මේ වේදනාව ඔබ සැපයි සුභයි සාරයි එක මගේ කියලා අල්ලගත්ත නිසා. ඒ වගේම නැවත ප්‍රාර්ථනා කරන නිසා. මේ වේදනාව ගොඩ ගහගත්ත නිසා රැස් කරගෙන සිතට තමන්ට ආස්වාදන කියන රූප ගෙනලා රැස් කරන්නේ නැද්ද? තමන්ට ආස්වාදය දෙකට ශබ්ද වෙනද එකතු කරගන්නේ නැද්ද? හොයාගෙන යන්නේ නැද්ද? නැවත බලන්න හොයන්නේ නැද්ද? කොහොමද තමයි? ඒ කාරණය ඔය වේදනාවෙන් ඉන්න තියෙන කැමැත්ත තිබෙන තාක් කල් තණ්හාව හටගන්න එක නවත්වන්න මේ හේතුව මේ වේදනාවේ යථාභූත ඥාන දර්ශනයෙන් අනිත්‍යයි විපරිණාම ධර්මයි මේ වෙනස් වෙනවා කියලා දැක්කොත් මට එපා. මට මේ සැප වේදනාව එපා. මම මැදහත් වේදනාවේ හිත පිටුවා ගන්න. තණ්හාව හටගන්නේ පටිච්ච බලන සම්බන්ධ කරලා බලන්න වේදනානුපස්සනාව. බුදුරජාණන් වහන්සේ වදාළා දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති
සැප වේදනාවක් කියන බව පමණක් මෙනෙහි කරන්න. දුක්ඛ වේදනා දුක් වේදනාවක් හටගත්තද මට දුක් වේදනාවක් කියන බව පමණක් මෙනෙහි කරන්න. වේදනා පත්‍ය තණ්හා කියන තැනට ගෙනියන්න එපා. තණ්හා තැනට ගියොත් ඊළඟට තණ්හා පත්‍ය උපාදාන මේ වේදනා පිළිබඳව තේනම් සත්‍යයේ කුද්දලේ කාත්මයක් ඒ සරේ බ්‍රහ්මයෙන් මාරිකු මෙවකාරේ කවුරුම මේ ක්‍රියාවලියේ තේරුම් ගන්න අවිද්‍යාවෙන් කුසලාවෙන් වෙලී ආන්තබාල ප්‍රත්‍යඥය තමයි සංසාරේම නම් මෙවකාර ඊළඟට දකින්න ලැබෙන්නේ මේ පස්සේ හටගත්තේ මේ ශරීරයේ ආයතන හයක් කියන නිසා සලආයතන පත්‍ය වස්තු සලආයතන පිළිතුරු ගස්වල තියෙනවද වැල්වල තියෙනවද ආදන ගොඩනැගිලි වල තිබෙනවද මේ ශාලාවේ තියෙන උපකරණ වල සලආයතන පීඨන්නට නාම රූපයක් අවශ්‍යයි. සලආයතන ලැබෙන්නේ නාම රූපයන් තුල. භාගතුන් වහන්සේ දේශනා කළා කතමංච විද්‍යේ නාම රූප. කුමාර්ද මහණෙනි නාම රූපය කියලා කියන්නේ කොටස් දෙකක් විස්තර කරන්න තියෙනවා. රූපය කියන්නේ සතර මහා ධාතුන් හා ඒ අසුරෙන් හටගත් උපාදාය රූපයන් රූපී විස්තර කරනවා. කතමරණේ දික්කේ නාම වේදනා සංඥා වේදනා පස්සෝ මානසිකාව වේදනාව සංඥාව චේතනාව පස්සේ මානසිකාව මෙන්න මේවට තමයි නාම ධර්මයන් කියලා කියන්නේ. මේ නාම රූපයන් නිසා අපට ලැබෙනවාද සලආයතන. සලආයතන නිසා ලැබුණේ ඒවට අරමුණු ගෝචර අරමුණු. ඒ අරමුණු ගෝචර වීමෙන් අපට ලැබුණේ වේදනා. වේදනාව ලැබීමෙන් හටගත්තේ තණ්හාව අල්ලා ගැනීම උපාදානයි. අල්ලා ගන්න තැන් වල අපි ඉන්නේ. බාහිර කතමංච විද්‍යේ විඥානය කියලා කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය මනස වේම හටගන්න විඥානය හටගන්න හේතු වල සංස්කාර පටිච්ච සමුප්පාදයට අනුව සංස්කාර විග්‍රහකලගේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ ආකාරයටයි කාය සංකාර වාචේ සංකාර චිත්ත සංකාර. සංස්කාර කියන්නේ කාය සංකාරය කියලා කියන්නේ කාය හැසිරේ ආස්වාද ප්‍රස්වාස සංකාරයට ගැටෙන කාය සංකාර. ඥානලාභී ඔය නිරෝධ සමාපත්තියට සම්බන්ධන අවස්ථාවේ උන්වහන්සේගේ අන්තිමට කාය සංකාර වශයෙන්
ආස්වාස ප්‍රස්වාස නවති. අදිස්ථාන කරගත්ත සංදිරන්න මේ හත්දින තුල ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පවතින්නේ නැහැ. තෝඩාපි අනිකුත් කයෙන් සැලෙන චංචලයෙන් ඇවිදීම වාඩිවීම සියලු දේවල් කාය සංකාර. වාග්දේ දේ තමයි වාග් සංකාරය කියන්නේ. හිත සංකාරය කියලා කියන්නේ සිත තුළ පහළ වෙන සිතුවිලි චිත්ත චෛතසික දෙකම එතකොට ආවට යන සංස්කාරය. දැන් සංස්කාර නිසා විඥානය හටගන්නවා. විඥානය නිසා නාම රූපය හටගන්නවා. නාම රූපය නිසා සලආයතන හටගන්නවා. සංකාර හටගැනීමට දිව්‍ය ප්‍රඥාවේ ඊශ්වරයේ මාර්ගයෙන් සම්බන්ධ කිසිම මොහොතක බාහිර කිසි කෙනෙක් සම්බන්ධ වෙලා ඉබේ හටගෙන හේතු පටිච්ච සමුප්පන්නමයි මේ සිද්ධ ක්‍රියාවලිය සියල්ලම සිද්ධ වෙන්නේ. ආත්මන බුදුරජාණන් වහන්සේ දේශනා කළා කතමාරි වික්කේ අවිද්‍යාව. අවිද්‍යාවේ කියලා කියන්නේ කොහොමද? අපි එන්නේ තමයි මුල දැම්මේ මුලට ආවා. වැලෙන් අගේදලා අල්ලගෙන මුල තියෙන තැනට ආවා. කාවද හම්බුනේ? අවිද්‍යාව. කුමාරද අවිද්‍යාව කියන්නේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය. මේක තමයි අවිද්‍යාව. ඔබ දුක හැදෙන්න ගත්තේ නැහැ. දුක හේතුව හැදෙන්න ගත්තේ නැහැ. දුක හැදෙන්න මාර්ගය ඔබ ගමන ගත්තේ නැහැ. දුකින් මිදෙන්නේ කියන නිවන ආවෝද කරගත්තේ. ඒ නිසා මේ ගමන යනවා. මේ ගමන යන්න නම් දැන් වැලේ මුල හොයාගත්තා. මේ මුල ගලවන්න. ඒ මුල ගැලවෙන්නේ නැත්නම් පුළුවන්ද සංසාරයේ මුල මොකක්ද? අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංඛාරානේ උත්තරින් තමයි මේ ගමන පටන්. මේ විදිහලා අන්තිමට අපට ලබා දෙන්නේ ජාති ජරා මරණ සුඛ පරිදේව දුක්ඛ දෝමන සුඛාය කාණවස් කියන්නේ අවිද්‍යාව දුරු කරලා නෑ. එහෙනම් ඉතින් දුක් විඳින්න ඕන. මේ ගමන තව මේක මේ ගමන අපි පෝෂණය කරනවා. අස්ස සමාපත්තිලාභී වහන්සේලා මොන තරම් අපි ජාතක කතාවල අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මොසත් කාලේ අපි අනිත් මහා ශ්‍රාවකයන් වහන්සේලා චරිතාවදානවල තියෙන කොච්චර අපිට හම්බ වෙනවද? රාජක මාතහැරලා වනාන්තරයට ගිහිල්ලා පස්චිම කාලේ ධ්‍යාන උපදවාගෙන අෂ්ට සමාපatti උපදවාගෙන බමුණුට ආය බමුණු ඉඳලා මාරුසු ලෝකේ දක්වාම ආයි නැවත මේ අවිද්‍යාව පත්‍ය සංඛාර මෙතනින්දී මුලින් තමයි සියල්ල හටගන්නේ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙන්නලා දුන්න මහණෙනි මේ අවිද්‍යාව මොකද දැනගන්න තේරුම් ගන්න මම දුක්ඛේ අඥානං දුක්ඛාය සත්‍ය ධර්මේ මම ආબોධ කරගෙන නැහැ. දුක හටගන්නේ හේතුව පිළිබඳ ආબોධය මට නැහැ. දුක හටගන්න මාර්ගය මම ගියේ නැහැ නිසා මට දුක්ඛ නිරෝධයයි කියන නිවන හමුුනේ නැහැ. මේ සියල්ලම එක්කරලා අධිගතතාව මේ මුලින් සඳහන් කළ කරුණු ඇතුළත් මේ සියලු ධර්මයන් අනිත්‍යද එහෙම නැත්නම් නිට්ටයද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකද සැපද? දුකයි. යමක් අනිත්‍ය නම් යමක් දුක් නම් ඒ මගේද මායකට පවතිනවද? එලා මගේ කියලා ගන්න ආත්මය අනන්ත. ඒ කාරණය අපිට පුදුමුණා දරගෙන දකින්න ලැබෙනවා. චක්කුන් නිච්ඡං වා අනිච්ඡං වාති මහණෙනි ඇස අනිත්‍යද නිට්ටයද? අනිච්ඡාකාන්ති අනිත්‍යයි ස්වාමී. යම් පදානිච්ඡං දුක්ඛං වා සුඛංති යමක් අනිත්‍ය නම් සැපද දුකද? දුක්ඛාන්ති ස්වාමී දුකයි. යම් පදානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කලන්තං වාසිතු ඒතං මමේසු අවස්සීසු අත්තාති. අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් මගේ ආත්මය කිසි දෙයක් නෑ. ඔය ධර්මයේ හොඳට තේරුම් ගත්තොත් පුනරුනා හැමදාම බලන්න පටිච්ච සමුප්පාදයට අනුව මේ සිද්ධ වෙන ක්‍රියාවලිය. දැන් පහසු බලන්න. කාර්යයක් කරනකොට ඉදීම තමන්ගේ කෙලෙස් ගතිය අඩුවේ. තරහ ගතිය අඩුවේ. කවුරුවත් මේ ලෝකේ නෑ මට ගැටෙනවා තැලෙනවා. රූප උපදිනවා, ශබ්ද උපදිනවා, ගන්ධ උපදිනවා, රස උපදිනවා, මම ඇලෙනවා, මම වේදනාව විඳිනවා. වේදනාව විඳින්න ගියාම ගැටුම් නැති වෙනවා. අමනාපකම් ඇති වෙනවා. අන්තිමේදී නුගරැටෙන දේවල් වලට පැටලෙනවා. ඒ වගේම පාස්කව දස අකුසල් කරන්න මුල් වෙනවා. ඒ පාස්කව අකුසල් දස අකුසල් කරන අයට කාර්ය වෙලාවට මේ වේදනාවනේ වෙදි මොකද හේතුව? මේ ඔක්කොම සියලුම දේවල් පිළිබඳව අපේ නාම රූප ධර්මයන් තුළමයි තියෙන්නේ. හැබැයි ඒවා අනිත්‍යෝ මට අයිති නැති. කාලේලාවල් ගිවි යනවා වර්ෂාවක් වෙනවා. ඒ නිසා අපි ධර්ම දේශනා නවත්තනවා. තින්න සෑම දිනකටම මේ උතුම් ධර්මයේ නිර්වාණ ස්වාමීන් වහන්සේ වේවා